ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ. මම රුවනිකා කුමාරදාස. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ගමන් බෑගයකින් හමු වූ කාන්තා සිරුරේ අභිරහස හෙළිවෙයි. දිවි නසාගත් SIගේ ලිපියකින් තොරතුරු රැසක්. කොරෝනා මෘතදේහ භූමදානයට මාර්ගෝපදේශ නිකුත් කෙරේ. ඉරණතිව් වැසියන් විරෝධතාවක. පාස්කෝ වාර්තාව නොදීම ගැන අමරපුර සහ රාමඤ්ඤ සංඝ සභා කනස්සල්ලෙන් නීතිඥ හිජාස් සහ මද්‍රසා පාසල් විදුහල්පති තවදුරටත් රිමාන්ඩ්. බාල වයස්කාර දරුවන් අපයෝජනය කළ රජයේ සේවකයෙකු හිරු CIA හෙළිකර ගනී. වරාය නගරයට ඉහළ අහසේ ඉන්දිය ගුවන් හමුදාව වැඩපෙන්වයි. තරග පාවාදීමේ සිද්ධියකට සචිත්‍ර සේනානායකකින් පැය 8කට වඩා ප්‍රශ්න කරේ. හෙටත් කැඳවයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොළඹ වේල්ලවේදිය ප්‍රදේශයෙන් හමු වූ හිස කදින් වෙන් කළ කාන්තා මලසිරුරේ අභිරහස හෙළි කරමින් රැගෙන පැමිණි පුද්ගලයා ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඔහු බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මියගිය තරුණිය රත්නපුර කුරුවිට පදිංචි තැනැත්තියක් බවටද හඳුනාගෙන තිබෙනවා. දවසේ පුවත. කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හිස කඳින් වෙන් කළ කාන්තා මලසිරුරක් හමු වුණේ පෙරේදා පස්වරුවේදී. සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වන විට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර කුරුවිට තෙපනාව ප්‍රදේශ පදිංචිව සිටි LD ජයසූරිය නම් 30 අවුරුදු අවිවාහක තැනැත්තියක්. ඇගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා. ඝාතනයට ලක් වූ කාන්තාව පසුගිය පෙබරවාරි 27 වනදා රාත්‍රියේ නිවසින් පිටත්ව ගොස් ඇත්තේ මිතුරන් සමග ශ්‍රීපාද වන්දනා කිරීමට යන බව සිය මවට පවසමින්. අම්මට කල්පනාවක් එමනේ අම්මයි දන්නේ නැහැ සිරිපාද ගිහින් එනකන් තමයි දැන් අම්මා බලාගෙන ඉන්නේ අම්මා තමයි අම්මට අපි කිව්වේ නේද. අනතුරුව අදාළ සැකකරු සහ කාන්තාව හංවැල්ල බස් නැවතුම්පොළ අසල පිහිටි මෙම ලැබුම්හල වෙත පැමිණ තිබෙනවා. එහිදී ලැබුම්හලේ පුද්ගලයන්ගේ නම් ඇතුළත් කරන පොතෙහි දෙදෙනාගේම නම් ඇතුළත් කර තිබෙනවා. මේ දෙන්න ආවේ 27 වෙනිදා රාත්‍රී 10ට. ඒ ඇවිල්ලා ගියේ පළවෙනිදා උදේ 10ට. යන වෙලාවේ පිරිමි පුද්ගලයා තමයි මංගාවට ඇවිල්ලා ඩෙන්ටි දෙකක් අරගෙන බිල ගෙවලා ගියේ. හැබැයි මෙයත් එක්ක ගෑනු කෙනා යනවා මම දැක්කේ නැහැ. පහුවෙන්ද තමයි දැනගත්තේ මේම බෑග් එකක මල සිරුරක් දාගෙන ගිහින් තියනවා කියලා. ඊට පස්සේ ඒ ගැන පොඩි මතකයක් ආවා. ඊට පස්සේ උදේ 8ට මාරත් අතර මට කෝල් එකක් ආවා. ඒකෙන් මගෙන් ඇහුවේ ඩෙන්ටි ගත්තාම ඔබතුමිය ඩෙන්ටි ලියනවද කියලා. ඉතින් මං කෝ ලියනවා කියලා. ඔහු ඇහුවා මේවා මකන්න බැරිද කියලා. මං කෝ මකන්න බැහැ කියලා. කවුරුත් આવොත් දෙනවද කියලා ඇහුවා. මං කෝ පොලිසියෙන් આવොත් දෙන්න අපි බැඳිලා ඉන්නවා කියලා. ඊට පස්සේ ඔහු ෆෝන් එක තිබ්බා. යම් කිසි මොනවත් සත්‍යයක් රෑජාමේ මොනවත් එහෙම කෑ ගැහිලා මොනවත් එහෙම ඇහුන්නේ නැහැ. විශේෂයෙන් කියන්න පුළුවන් එහෙම ශබ්දයක් ඇහුනේ නැහැ. සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ගමන් මල්ලක්ද අතතිව හංවැල නගරයේ වෙළඳසැලකින් පිහියක් මිලදීගෙන ඇත්තේ මේ ආකාරයෙන්. පොලිසිය සැක පළ කරන්නේ අදාළ ලැබුම්හල තුළදී සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා අදාළ කාන්තාව ඝාතනය කර ඇති බවයි. අදාළ ස්ථානීය පරීක්ෂාව සිදු කිරීම සඳහා අවිස්සාවල වැඩබලන මහේස්ත්‍රාත් හයිසින්ස් මලවාරච්චි මහත්මිය අද දහවල් එහි පැමිණියා. මලසිරුර ගමන් බෑගේ දමාගත් සැකකරු හංවැල්ල ලැබුම්හලෙන් පිටව ත්‍රිරෝද රථයකින් හංවැල්ල බස් නැවතුම්පොළ වෙත පැමිණ තිබුණේ මේ ආකාරයෙන්. ඔහු
මාර්ගාංක 143 හංවැල්ල පිටකොටුව බස් රථයකින් අදාළ ගමන් බෑගය කොළඹට රැගෙන වෙත් තිබුණා. අනතුරුව ගමන් බෑගය සමගින් සැකකරු පිටකොටුව ප්‍රදේශයේදී බස් රථයෙන් බැසෙන ආකාරය දැක්වෙන CCTV දර්ශනයි මේ. කාන්තා මලසිරුර සහිත ගමන් බෑගය සැකකරු විසින් වේල්ලපිටිය ප්‍රදේශයට රැගෙන ආකාරයද CCTV කැමරාවල සටහන්ව තිබුණා. මෙම සාක්ෂි අනුව සැකකරු හඳුනාගත් පොලිසිය ඔහුව සොයා බඩල් කුඹුරේ පිහිටි ඔහුගේ නිවස වෙත ඊයේ රාත්‍රියේ ගොස් තිබූ අතර එවන විටත් සැකකරු නිවසෙන් පලා ගොස් තිබුණා. කෙසේ වෙතත් ගෙල වැළලාගෙන සිටි සැකකරුගේ සිරුර බුත්තල බඩල් කුඹුර පහේකණුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිට කිලෝමීටරයක පමණ දුරින් පිහිටි රබර් වත්තකදී අද පෙරරුවේ සොයා ගැනුණා. මගේ නෝනා කිරි කපනවා. ඉතින් මෙයා කිරි කපනකම මං එළිය අල්ලනකොට නිකන් පමෙක් වගේ මොකක්ද එකක් තියෙනවා. ඊට පස්සේ මෙයාට අඬ ගැහුවා. අලන් ඇවිල්ලා තමයි එළියලා හරි මේ කියලා කිව්වා. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක මා කිරි කැපුවේ නෑ. දුවගෙන මාවා. ඔයාලා කීයට විතරද දැක්කේ? පහමාට. අද පාන්දර පහමාට. ඊයේ රාත්‍රියේ පුරා විශේෂ පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ලද අතර අද දින උදෑසන 6:30 පමණ වන විට ඔහුගේ සිරුර ඔහුගේ නිවස ආසන්න කැලෑ ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. සිරුර තිබෙන ස්ථානයේ ආසන්න ප්‍රදේශයක වසකුප්පියක්ද තිබෙන බවටයි වාර්තා වෙන්නේ. පොලිසිය සැකපල කරන්නේ කාන්තාවගේ හිස සැකකරු වේලවිදියට පැමිණෙන අතරතුර පිටේ එල්ලාගෙන යන බෑගය තුළ දමාගෙන පැමිණෙනට ඇති බවටයි. සැකකාරු පොලිස් පරීක්ෂකවරයා සැරෙන්වරයෙකු සිටි සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස වසර 4ක පමණ කාලයක් සේවය කර ඇති අතර 2015 සිට 2018 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේද ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබෙනවා. මේ අතර ඝාතනයට ලක් වූ කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඇගේ ඥාතීන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අද පැමිණියා. නංගිගේ බොඩි එක අඳුරගත්තා. ඔව් දැන් ඔළුව දැක්කේ නෑනේ ඉතින්. දැන්ට තහවුරු කරන් තියෙනවා නංගිගේ කෙනෙක්. නමුත් දැන් මගේ අම්මගේ DNA පරීක්ෂණ කරන්න ඕනේ කිව්වා. නංගි ගෙදරින් ආවේ සෙනසුරාදා රෑ. ඊට සිරිපාද යනවා කියලා බෑග් ක්ලාස් එකල තිබුණා. මං ගෙදර එනකොට 9:00 විතර වුණා. ඒ ආපෙලා තමයි මං යාට කෝල් කරේ. ඒ කෝල් කරපු වෙලාවේ යා ෆෝන් එක ආන්සර් කරේ නෑ. ඊට පස්සේ එයා මට ගත්තා 9:50ට 55 විතර. මේ ගත්ත වෙලාවේ කිව්වේ යන ගමන් එරත් ඉන්නවා කිව්වා. ඊට පස්සේ බහුවදා ෆෝන් එකට ගත්ත වැඩ කරේ නෑ. ඊට සඳුදත් මම ගත්ත ෆෝන් එකට වැඩ කරේ නෑ. නංගිගේ මේ සම්බන්ධය දැනගෙන කියනවා. එහෙම දෙයක් තියෙනවා කියලා හරියටම දැනගෙන කියන්නේ. නමුත් ඔය කියන පුජ්‍යලයාගේ තව අනිය සම්බන්ධයක් තියෙන කාන්තාවක් මට දැන්ට මාස කිහිපයකට පෙරදී කතා කරලා කිව්වා මරිච්ච පුජ්‍යලයක්. එයාගේ අක්කා කියලා. මම නංගිගෙන් අහුවා නංගිව පිස්සුද එහෙම සම්බන්ධයක් පවත්වන්න මට එකක් නෑ කියලා. මට ඒට සතියක විතර පස්සේ ආය අර කාන්තාව කතා කරලා මට කිව්වා මම එයාගේ අක්කා නෙමෙයි මම එයාගේ තවත් භාර්යාවක් කියලා එයාට ළමයි දෙන්නේ තුන් දෙනෙක් දුක දින්නවා කිව්වා එයාගේ. මේ අතර අද පස්වරුවේ කොළඹ පොලිස් මුලස්ථානයේ කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අපරාධය සම්බන්ධයෙන් කරුණු රැසක් වාර්තා වුණා. දේහය පරීක්ෂා කිරීමේදී මෙය ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ගමන් මල්ල තුල අසුරා තැබීමක් කරනවා. බෙඩ්ෂීට් වලින් ආවරණය කරලා ලේ ගැලීමක් සිදු වුණොත් ඒ ලේ ගැලීම නවත්වන්න shopping bag බිමට අතුරලා ඒ වගේම වෙන් කරලා තියෙනවා බෙල්ලෙන් කපලා එතෙන්ද shopping bag එකක් ආවරණය කරලා ඒ වගේ හම්වැල්ලට ගිහිල්ලා හම්වැල්ල විමර්ශනය කිරීමේදී ඒ ත්‍රිරෝධ රථයේ ලේ සාම්පල් වගේක් හොයාගෙන තියෙනවා. ඒ ලේ සාම්පල් දැන් අපි DNA පරීක්ෂාවන් සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. දැනට තියෙන සාක්ෂි අනුව වෛද්‍යවරු තීරණය කරලා තියෙනවා ලිංගික අපරාධයක් සිදු වෙලා නැහැ කියන එක. ඒ වගේම එම මියගිය කාන්තාවගේ හිස මේ වෙනතුරු සොයාගෙන නැහැ. හිස සම්බන්ධව අපි විමර්ශන කරනවා. හොටල් එකකින් අනාවරණය කරන විදිහට ඔවුන් හොටල් එකකින් පිටත් යනවා කියලාද එහෙම නැත්නම් යම් කිසි කටයුත්තකට බැහැර යනවා කියලාද කියන්නේ? රුපියල් 4100ක මුදලක් තමයි හොටල් එකේ ගාස්තුව වෙලා තියෙන්නේ. ඒ මුදල සම්පූර්ණයෙන්ම ගෙවීම කරලා තියෙනවා. සේවකයන් විස්තර කරන ආකාරයට එක අවස්ථාවක් කාන්තාවත් එක්ක එළියට ගිහිල්ලා තියෙනවා. ඊට පසු අවස්ථාවවලදී පිරිමි පුද්ගලයා කීප අවස්ථාවක් ගියා කියන එක කියනවා. පොලිසිය සැක කරන්නේ හොටලේ කෙළදි ඝාතනය වුණා කියලා දෙන්න. මේ විමර්ශන වලින් පසු අපිට ඒ සම්බන්ධව තොරතුරක් හරියාකාරව දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ලොකු බෑග් එක ඒගොල්ලන් එන වෙලාවෙ ගෙනාව එකක් නෙවෙයි. ඔව් පසුව ලබාගත් එකක් බවට තමයි දැන්ට තොරතුරු දැක්. මේ සිද්ධියෙන් පස්සේ ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා පදිංචිව සිටින බඩල්කුඹුර ප්‍රදේශයේ නිවසට ගිහිල්ලා තියෙනවා. කාන්තාවගේ හිස සම්බන්ධයෙන් කිසිම තොරතුරක් අනාවරණය දැනට විමර්ශනය කරගෙන යනවා. අපි බොහෝ දුරට සැක කරනවා. මේ සැකකරු කරේ ඉල්ලාගෙන යන එකේ බොහෝ විට මේ හිස සහිතව අරගෙන ගියාද කියන සැකේ තියෙනවා. දැන් මෙතුමාගේ කරුණු පැහැදිලි කිරීමේදී කිව්වා ලිංගික වශයෙන් හෝ යම් කිසි කටයුත්තක් සිදු වෙලා නැහැ කියලා. තවත් මාධ්‍ය මගින් විශේෂ වෙනවා ගැම්කත් කාන්තාවක් ඒ
ඒ වගේ ප්‍රචාරත් යනවා. මේ සියලුම තොරතුරු දීර්ඝ පරීක්ෂණ කීපයක් සිදු කරනවා පශ්චාත් මරණ පරීක්ෂණයේදී. ඒ පරීක්ෂණයේ තහවුරු වුණාට පස්සේ මේ සියලුම කරුණු බොහෝ දුරට හෙළිදරව් කරන්න පුළුවන් වෙයි. නමුත් දැන්ට අපිට මේ වගේ අවස්ථාවකදී එවැනි දේවල් කියන එක සදාචාරාත්මක නැහැ. සැකකරු නිවසට පැමිණීමෙන් පසු සියදිවි හානි කර ගැනීමට පෙර ලියා තිබූ ලිපිය මෙසේ. උපුටා ගැනීම. අම්මාට මට සමා වෙන්න. මගේ ජීවිතේ පණ මගේ පවුල. මොන විදිහේ වැඩ කළත් මම ඒක දුන්නේ පවුලට. එය එසේ වෙද්දී එසයි අංකල් කියා මගේ මිතුරෙකුගේ දියණියක් මට ලං වුණා. එයා දැනගත්ත මගේ ළමයිට මං කොච්චරද ආදරය කියලා. මුලදී ලොකුවට නොවුනට පසුව ඒ ළමයාටත් මගේ දරුවෙකුට වගේම සලකන්න කිව්වා. එය එහෙම කරන්න මට බැහැ කියපු හැමදේම කළා. ඉල්ලපු හැමදේම දුන්නා. පසුවට ඔයාටයි ළමයින්ටත් එක්ක බනින්න ගත්තා. මට එපා වුණා. නවත්තමු මේ සම්බන්ධ කිව්වා. එහෙම බෑ කියලා නොඑක් දේ කළා. ඒක ඔයා දන්නවා. ඔයාගේ තරහා කේන්තිය ගෑණියක හැටියට සාධාරණයි. ඒත් දැන් මම නීතියෙන් වරදකාරයෙක් වෙලා. කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා. එහෙම වුණොත් මාව හොයාගන්නකම් ඔයාලට පොලිසියෙන් වද දෙයි. ඒ නිසා මම පොලිසියට පෙනෙන්න කරගන්නවා. එතකොට ඔයාලට වද දෙන්නේ නැහැ. අවනම්බුවක් වෙයි. ඉවසලා වැඩ කරන්න. මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහණියක් කියලා. මන් දන්නේ නැහැ. ලෝකෙ ගැන නොදැන නෙවෙයි මම මේකට පැටළුනේ. ඒත් දැන් ඉතිරි වෙලා නැහැ කිසි දෙයක්. ඔයා හිතින් විඳපු වේදනා මම මගේ ජීවිතෙන්ම විඳිනවා. ඒක මගේ වරද. මම නැති වුණාට ඔයාලා බලාගන්න කෙනෙකුත් ඇති. අවුරුදු ගණන් හිරබත් ගන්න වෙයි මට. ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කාලයක් යනකොට දුක ඇරිලා යයි. ලෝකෙ ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒකයි ලෝකේ ධර්මය. දැනටමත් මාව CID එකකින් හොයනවා. පොලිසියෙන් ආවොත් ඇත තත්වය කියන්න කාලයක් තිස්සේ උණුදේ. ආදරේ කියා ඉඳලා වෛර කළා. මට සමා වෙන්න. තෙරුවන් සරණයි. දුර ගමනක් යනවා. බුදු සරණයි. කතරගම දෙවියන්ගේ පිහිටයි. මොනතරම් නින්දා අපහාස ආවත් මහමෙරක් වගේ උසුලාගෙන දරුවෝ එක්ක ඉන්න. අම්මගේ 3 මාස දාන කරන්න මට එන්න බැරි වෙයි. ප්‍රේමේ. උපුටා ගැනීම අවසන්. දවසේ පුවත. කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද පස්වරුවේ නිකුත් කෙරුණා. මේ අතර මෘතදේහ භූමදානය සඳහා වෙන් කර ඇති ඉරණතිව් දූපතේදී අද විරෝධතාවක්ද පැවැත්වුණේ කොවිඩ් මරණයම දූපතේ භූමදානය කිරීමේ තීරණයට එරෙහිවයි. කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දෙමින් අති විශේෂ ගැසට් පත්‍රයක් පසුගිය 25 වෙනිදා නිකුත් කෙරුණේ ඒ පිළිබඳව වසරක පමණ කාලයක් තිස්සේ පැවති ආන්දෝලනාත්මක තත්ත්වයේ හමුවේයි. කෙසේ වෙතත් ඒ සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට සතියක පමණ කාලයක් ගතවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අනතුරුව සඳහන් කළා. මේ අතර කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා මන්නාරමට ආසන්න ඉරණතිව් දූපත තෝරාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කිහිලි රබුකැල්ල මහතා ඊයේ සඳහන් කළා. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. කොවිඩ් මෘතදේහ කළමනාකරණය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ ප්‍රධාන විද්වත් කමිටුවේ සභාපති අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා මහතාද ඊට එක්ව සිටියා. තාක්ෂණික කමිටුව හැටියට කියන්න බෑ අහවල් ස්ථානයේ අහවල් දූපතේ මේක කරන්න අහවල් පළාතේ කරන්න කියලා. අපි නිර්ණායක ඉදිරිපත් කරා මෙව්වා තමයි අපේ නිර්ණායක කියලා. ඒ නිර්ණායක වලට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් අදාළ ස්ථානයේ තීරණය කරන්න ඕනේ. ඔය ස්ථානයේ තීරණය කරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්. අපි මේ චක්‍රලේඛනයේ සඳහන් කරලා තියෙනවා පළාත් සභාවේ ප්‍රධාන ලේකම්, දිස්ත්‍රික් ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු සහ අනිකුත් අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සම්බන්ධිත කමිටුවක් මගින් පළාත් වලින් මේ සඳහා සුදුසුම භූමියක් තෝරාගෙන මා වෙත එවන්න කියලා ඒ සඳහා අනුමැතිය ලබා දෙන්න. එතකොට එතෙක් තමයි අපි මේ තාමත්ම සුදුසුම භූමියක් ලෙස සැලකෙන මෙම ඉරණතිව් දූපත අපි තෝරාගත්තේ. දූපතෙත් එක කෙළවරක තමයි මෙම කොවිඩ් ආසාදිත මලසිරුරු භූමදානය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහජනතාව පදිංචි වෙලා ඉන්න ස්ථානයෙන් ගොඩක් දුර. ඒ අනුව කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද පස්වරුවේ නිකුත් කෙරුණා. එම මාර්ගෝපදේශ වන්නේ මරණකරුගේ ඥාතීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳව නොපමාව දැනුම් දිය යුතුයි. එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලබාගත යුතුයි. සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබා දෙන ලියකියවිලි මෘතදේහ ඉරණතිව් දූපත දක්වා ගෙන යාමට වළංගු වේ. මෘතදේහ ගෙන යාම සඳහා අවශ්‍ය පෙට්ටිය ඥාතීන් විසින් සැපිය යුතුයි. දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝ ගත කිරීම සපුරා තහනම්.
කොළඹ නගරේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන ඒමෙන් පසු දිනපතා අලීම 5 තියට නච්චිකුඩා ජැටි දක්වා මෘතට යාමට අවසර හිමි වේ. අදාළ ඥාතීන් නිරෝධායන නීතිවලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්යමණ්ඩල සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. කිසිදු හේතුවක් මත මෘතදේහය ඇතුළත් පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමි නොවේ. අවසන් කටයුතු ඥාතීන් දෙදෙනෙකු සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතු යන්න අදාළ මාර්ගෝපදේශයි. මේ අතර කොවිඩ් මෘතදේහ භූමදානය සඳහා ඉරණති උදූපතේ හරා තිබූ වලවල් වසා දමා කොවිඩ් මෘතදේහ එම ප්‍රදේශවලට ගෙන ඒමට එරෙහිව විරෝධය පළ කරමින් එම දූපත් වැසියන් සහ දීවර ජනතාව ඉරණ මාතා නගර වෙරළ තීරයේදී අද විරෝධතාවක නිරත වුණා. පෙරවරු 9ට පමණ ආරම්භ වූ මෙම විරෝධතාව පස්වරු 1:30 පමණ වන තෙක් පැවැත්වී තිබෙනවා. එම විරෝධයට ප්‍රදේශයේ கத்தோலிக்க பியத்துமல்லாத එක්ව සිටියා. எங்களுடைய வாழ்வை பாதிக்கும் என்பதை இங்கு இருக்கின்ற நாங்கள் எல்லோரும் அறிவோம். உங்களுடைய துன்பத்திலே 2018ஆம் ஆண்டு பங்கெடுத்த பொழுது அந்த மகிழ்ச்சியிலும் நான் உங்களோடு சேர்ந்து பங்கெடுத்தேன். ஆனால் இன்று மீண்டும் அதைவிட ஒரு மோசமான துக்கமான கவலையான ஒரு சூழலில் இன்று உங்களோடு சேர்ந்திருக்கின்ற பொழுது உள்ளத்திலே மிகவும் மிகவும் கவலை பொங்கிக் கொண்டு இருக்கிறது. இரணதீவால் பொதுமக்களாகிய நாம் கோவிட்-19 பெருந்தொற்றினால் இறப்பவர்களின் உடலங்களை எமது இரணதீவு கிராமத்தில் அடக்கம் செய்ய எமது அரசினால் மேற்கொள்ளப்பட்டிருக்கும் தீர்மானத்தை மீள் பரிசீலனை செய்து உடனடியாக நீக்குமாறு அரசாங்கத்தையும் சம்பந்தப்பட்ட அதிகாரிகளையும் கேட்டுக்கொள்கிறோம். විරෝධතාවට එක්ව සිටි ජනතාවද අදහස් පළ කළා. என்னத்துக்கு விட மாட்டா இது இப்ப நாங்க கூடினது என்னத்துக்காக இந்த ஊருக்கு இந்த உலகத்துக்கு உலக நாடு முழுக்க அம்பள படுத்தவன் மண்டதுக்காக எங்கட ஊரை காப்பாற்றவன் மண்டதுக்காக எங்கட ஊரை எங்களுக்கு தாண்டதுக்காகத்தான் என்னத்துக்காக வேண்டி மறைக்கவன் நீங்க வாங்க நாம போவோம் நாங்க வாங்க நாங்க போவோம். මේ අතර කොවිඩ් මృతදේහ භූමදානයට ඉරණති උදූපත තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානය ඊයේසී විරෝධය පළ කළේ එම තීරණය මගින් ජාතීන් අතර ගැටණයක් නිර්මාණය වන බව පවසමින් මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාද මේ සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඉරණතිව වෙත මృతදේහ පිටුපල් කිරීම සඳහා ව්‍යාජ කතාවක් නිර්මාණය කොට සෑම විටම නිවැරදියයි පෙන්වා දීමේ උත්සාහයක් පවතින බවයි. බලාපොරොත්තු කඩ වූ ජන කොට්ටාසයක් පීඩාවට පත් කරමින් අවසානයක් නොමැති සතුටක් ලබන ජාතිවාදය තවමත් ක්‍රියාත්මක බව එහි සඳහන්. ඉරණති උදූපත තෝරා ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ හැරුණුකොට අනෙක් සෑම රටකම කොරෝනා හැදුණු අයගේ භූමිදානය මෙන්ම ආදාහනයක් කරනවා. ඒ නිසා තමයි යම් යම් පාර්ශව මේ ගැන ඉල්ලීමක් කරාට පස්සේ රජය ඒ විශේෂඥ කමිටුවට මේ ඉල්ලීම ඉදිරිපත් කළේ. විශේෂඥ කමිටුවෙන් ඒක අනුමැතියට ලක් වුණාට පස්සේ තමයි සාමාන්‍ය ක්‍රමයට භූමිදානය කරන්න නෙවෙයි ඊටම ආවේනික විශේෂිත ක්‍රමයකට භූමිදානය කරන්න ඉඩ දීලා තියෙනවා. ආණ්ඩුව විසින්මනේ ඉරණතිව තෝරගන්නේ. මේක සැලසුම් කරලම තව ජාතීන් දෙකක් අතර ගැටුමක් නිර්මාණය කරන්න කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද මේ ආණ්ඩුවේ පැවැත්මම තියෙන්නේ ජාතීන් කොටවන්න ආගමික නායකයන් කොටවන්න ඒ අරමුණ වෙන්න පුළුවන්. හැම දෙයකින්ම ෆේල්. අපිට මේ ෆේල් කියන එක පෙන්වන්න කම නෙවෙයි. මුළු ලෝකෙම පෙන්වනවා ෆේල් කියලා. රජය දැන් මේ කියන හින්දාම යාපන ඉරණති උද්දූපතේ මේ භූමිදාන කටයුතු කරන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් දැන් ඒකට ඌ ප්‍රකාශ කරනවා. ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා. එතකොට දැන් කොහෙද කරන්නේ මේක? අපේ දේයන් ටික අරගෙන ඉන්දියාවේ භූමිදාන කරන්නද? විශේෂඥයෝ කියනවා නම් රට තුල භූමිදානය කරන්න එපා කියලා. එහෙනම් තියෙන්නේ අපිට අපේ දූපත්වල භූමිදානය කරන්න. මේ මුස්ලිම් ජාතිකයන්ට රජය නෙමෙයි සාධාරණය කරන්නේ. ලැජ්ජා හිතෙන කාරණාව තමයි අර අරාබි රටවල් ටික එකතු වෙලා ජිනීවා මානව හිමිකම් කොමිෂන් එකේ කතා කරපුවම මේ සම්බන්ධව පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලංකාවට ඇවිල්ලා එතුමා අණ කරලා යනකොට ඔන්න පහුවෙනිදා මුස්ලිම් ජනතාවට භූමදාන කටයුතු සඳහා අවසර ලබා දෙනවා. අද මේක භූමදානය කරන්න දීලා දැන් මේකට ස්ථාන හොයනකොට එන්න තවත් ගැටලු රාශියක් මතුවේගෙන යනවා. භූමදානයේ ආදාහනයෙන් පවා අනාගෙන තියෙන මේ ආන්ත ආසාදයෙන් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාවද අඩුවීම හේතුවෙන් මෙරට කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව පහළ ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කෙසේ වුවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ කොවිඩ් පරීක්ෂණ අඩාල වීමට හේතුව එන්නත් කරන වැඩසටහන රෝහල් වලට බාර නොදී ඒ සඳහා වසංගත රෝග විද්‍යා අංශය යොදා ගැනීම බවයි. මේ අතර තවත් ආසාදිතයින් 335 දෙනෙකු වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 84000 සීමාව ඉක්මවා ගිය අතර අද තවත් කොවිඩ් මරණයක්ද වාර්තා වුණා.
තවත් පුද්ගලින් 417 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 80437ක්. කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත්වගේ එළඹෙන ඉරිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය පවසනවා. එම එන්නත්වගේ මෙරට ජනගහනයෙන් 20%කට ප්‍රමාණවත් බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා. එන්නත් වලින් පළවෙනි ලක්ෂ 5 අපිට ලැබිලා ඒ එන්නත්කරණය කරගෙන යනවා. ඊට අමතරව අපිට 125ක් විතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකමෙන් අපිට එන්නත්වක ලැබීමට නියමිතයි. එහි පළවෙනි 2,64,000 මාර්තු 7 වෙනකොට ලංකාවට ලැබීමට නියමිතයි. අපි දන්නා තොරතුරු අනුව කොවැක්ස් පහසුකම් ලදේ ලබා දෙන්නේ ඇස්ට්‍රාසෙනිකා කොවැක්සින් කියන සීරම් ඉන්ස්ටිටියුට් එකේ ලබා දෙන්නා වූ අපි මේ දක්වා භාවිතා කරපු එන්නතමයි. දෙවෙනි ඩෝස් එක ලබා දීමට ගැටලුවක් ඇති කියලා සමාජවාදී තියෙනවා. මේ හැම එන්නතක්ම අපි ලබා දීමේදී ඉදිරියේදී එන්නත් ලැබෙන බවට සහතිකයක් නැතුව අපි දෙවැනි මාත්‍රාව වෙනුවෙන් වෙන් කරන එන්නත් භාවිතයට ගන්නේ නැහැ. ඉන්දියන් රජයෙන් අපිට ලක්ෂ 5ක් දුන්නා. ඉදිරියේදී තව ලක්ෂ 10ක් අපිට බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව තියෙන සහතිකයේ මත අපිට දල වශයෙන් 8,50,000කට මේ මොහොතේ බය නැතුව මේක ගහන්න පුළුවන්. ඒ වගේම මේ එන්නත් ලබා ගැනීමට අප්‍රේල් මාසයේ අවසාන සති දෙක දක්වා අපිට කාලයක් තියෙනවා. ඒ කාල සීමාව තුළදී අපි තවත් එන්නත් තොග ලැබෙයි කියන විශ්වාසයකුත් තියෙනවා. අවශ්‍ය කරන තොග අපසන්තකයේ තබාගෙන තමයි පළවෙනි මාත්‍රාව දෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට දෙවෙනි මාත්‍රාව නොලැබෙයි කියන සැකය ඇති කරගන්න එපා. පරීක්ෂණ වලින් පේන විදිහට දැනට තියෙන ප්‍රභේදවලට මේ වැක්සින් එක ආරක්ෂාව සපයනවා. වැක්සින් එකේ ප්‍රධාන පරමාර්ථය බරපතල රෝග තත්ත්වයන් නැතිවීම සහ මරණය ඇතිවීම වළක්වනවා. ඒ නිසා තමයි මේක ඒ අවදානම් කණ්ඩායමට දිය යුතුයි කියලා බහුලව තියෙන නිර්දේශය තියෙනවා. ඔබට රෝගය වැළඳීමේ අවදානමත් යම් තරමකට අඩු වෙනවා. ඒක 100%ම නැති වෙන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් දිගටම අනුගමනය කරන්න ඕනේ. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශවල කොවිෂීල්ඩ් එන්නත ඊයේ දිනය දක්වා පුද්ගලයන් 5,53,821 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යායකකය පවසනවා. කටුනායක දකුණු ලියනගේ මුල්ල ග්‍රාම නිලධාරී වසමේ ජනතාවට කොවිඩ් එන්නත ලබා දීම අද සිදු කරනු අතර එහිදීත් තරමක නොසන්සුන් තත්වයක් හටගත්තා. මේ එන්නත කියන එක පොරකන හූරගෙන කන එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව විදිහට අපි දකින්නේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ප්‍රාදේශීය වසංගතාංශයට බාර දීලා රෝහල් ටික ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන තත්වයකට පත්වීම වසංගත රෝගාංශය පාවිච්චි කරලා මේ වැඩේ කරන්න යාම තුල සිද්ධ වෙලා තියෙන දේ තමයි අද වෙනකොට අපිට මේ රෝගය හඳුනා ගැනීමේ රෝගය හඹා යාමේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ යාන්ත්‍රණයට අදාළ මූලික කටයුතු ටික අඩපණ වෙලා තියෙනවා. අර බල්ලගේ වැඩේ බූරුවට කරන්න දීලා අන්තිමට බල්ලගේ වැඩේ වෙන්නෙත් නැහැ බූරුවගේ වැඩේ වෙන්නෙත් නැහැ. මේ මොහොතේදී වැඩි ප්‍රතිශතයක් පරීක්ෂණ කරන්නේ අර රෝගීන්ගේ ආශ්‍රිතයින් හඹා යමින්. එම නිසාම රෝගීන් අඩු වෙනකොට ආශ්‍රිතයින් අඩු වෙනවා. ආශ්‍රිතයින් අඩු වෙනකොට ඒ අය වෙනුවෙන් කරන පරීක්ෂණ අඩු වෙනවා. ඒ පරීක්ෂණ අඩුවෙන් කරනකොට හමු වෙන රෝගීන් සංඛ්‍යාවත් අඩු වෙනවා. ඒ නිසා මේ මොහොතේ සිදුවන උච්චාවචනය මේ රෝගීන් අඩුවීම නිසා PCR අඩුවීමක් මිසක් PCR අඩුවීම නිසා රෝගීන් අඩුවීමක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව මෙතෙක් තම සංඝ සභාව වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් දැඩි අප්‍රසාදය පළ කරනවා. මේ අතර පාස්කු ඉරිදුන ප්‍රහාරයට අදාළව අත්අඩංගුවටගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ මුන්දලම මද්රසා පාසලේ විදුහල්පතිවරයා සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට අදාළව සංවේදී කරුණු ඇතුළත් රහස්‍ය වාර්තාවක් මුද්‍රා සහිතව අද කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවටගෙන මාස 10ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රඳවා සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ ඔහුට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මද්රසා පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව ගොනු කර තිබූ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද නැවත විභාගයට ගැනුණා. රජයේ පාර්ශවය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එහිදී කරුණු දක්වමින් පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංවේදී කරුණු ඇතුළත් වාර්තාවක් මුද්‍රා තබා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි. එම කරුණු අතිශය සංවේදී වන බැවින් එම වාර්තාව විත්තියේ නීතිඥවරුන්ට ලබා දීමට ඔහු විරෝධය පළ කළා.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ අදාළ වාර්තාවේ පිටපත් තමන්ට අවශ්‍ය බවයි. කරුණු සලකා බැලූ විනිසුරුවරයා නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරිපිටදී නම් කරන ලද විත්තිය නීතිඥවරුන්ට එය කියවා බැලීමට ඉඩ දෙන බවයි. නඩුව ලබන 18 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. මේ අතර පසුගියදා නිකුත් කෙරුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව තම සංඝ සභාව වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වන්නේ අදාළ වාර්තාව මල්වතු අස්ගිරේ උභය පාර්ශවීය මහා නාහිමිවරුන් වෙතත් කාදිනල් හිමිපාණන් වෙතත් බහර දී තිබූ බවයි. එහෙත් මෙරට 3න් 2ක් වූ මහා සංඝරත්නය නියෝජනය කරන ප්‍රධාන භික්ෂු නිකාය 2ක් වන ශ්‍රී ලංකා අමරපුර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ යන මහා නිකායන්ගේ මහා නාහිමිවරුන් වෙත අදාළ වාර්තාව මෙතෙක් බහර දී නොමැති බව එම නිවේදනයේ සඳහන්. ඉන් හැඟී යන්නේ රජය විසින් මෙම නිකායයන් නොසලකා හැර ඇති බවයයිද රටක ගැටලු විසඳීමේදී රජය අපක්ෂපාතී සහ මධ්‍යස්ථව කටයුතු කළ යුතුයයිද එම නිවේදනයෙන් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්ගේ මහා ලේකකාධිකාරී හිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය පළ කරන බවයි. මේ අතර පාස්කු වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු අමාත්‍ය අනු කමිටුව කොළඹ නිලමැදුර පරිශ්‍රයේදී අද 3 වන දිනටත් රැස් වුණා. කාදිනතුමා ඊයේ අප්‍රසාදයේ පළ කළ තිබ කළු ඉරිදාව ප්‍රකාශද ඒ පිළිබඳව සාකච්ඡා වුණාද වෙත? කාදිනතුමා මේ සම්බන්ධයෙන් කමිටුවක් හැටියට රජයක් හැටියට මොකද්ද කරන්න කියන එක සම්බන්ධයෙන් උන්වහන්සේව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වරදකරුවන්ව හරියාකාරවයි හොයාගන්නවා. එහෙම නැතුව මේකට වරදකරු නොවන කෙනෙක්ව වරදකරුවෙක් කිරීමට බහුගේ ආණ්ඩුව කලේ. බහුගේ ආණ්ඩුවට මේ වගේ දෙයක් තිබුණා නම් වෙන්නේ ඒ ආණ්ඩුවට විරුද්ධව කතා කරන ඔක්කොම පාස්කුයි කියලා ඇතුලේ දානවා. හැබැයි අපිට එහෙම කරන්න උවමනාවක් නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් අපරාධ පරීක්ෂණ අධ්‍යක්ෂකතුමන් සහ ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ බාර අධ්‍යක්ෂකතුමන් කැඳෙව් අපි මේ කොමිසම් වාර්තා තියෙන නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ මේ අයත් සමග සාකච්ඡා කිරීමක් කළා. පොලිසිය මෙතෙක් නඩු පැවරීම නොකර සිටියේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පැමිණෙතුරු ජනාධිපති කොමිෂන් සභාව වාර්තාවේ අඩංගු කරුණු නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරලා පොලිසිය සොයාගත් කරුණු ජනාධිපති කොමිෂන් සභාවේ තියෙන කරුණු ඒ වගේම තේරීම් කාරක සභාවේ තියෙන කරුණු ආංශික කාරක සභාවේ තියෙන කරුණු මේ සියල්ලම එකට අරගෙන අවශ්‍ය චෝදනා ගුණ කිරීමේ කාර්යය නුදුරු අනාගතයේ දිනයක නීතිපතිතුමා විසින් කරනු ඇති. මොනවාද ගත්තේ? ඒකේ ගාන්ත තීන්දුව ගැන මම හිතන්නේ මම ආදිර කතා කරන එක ඊතරම් හොඳ දෙයක් නෙමෙයි. ඔස්මාලට චෝදනාවක් එල්ල කරලා තිබ්බනේ මේ විපක්ෂය හැමතිස්සෙම මේකටපත් වෙච්ච එක ගැන. ඒගොල්ලෝ මේ ප්‍රහාරකයන්ට උදව් කරලා ඒ කටයුතු කරපු ආකාරය අපි දැක්කනේ. ඒ හින්දානේ ගහන්නේ මේ කොමිටියට. මේ ප්‍රහාරයට සම්බන්ධ වෙන කිසි කෙනෙක්ට බේරෙන්න අපිට දෙන්නේ නැහැ. අපි හැමෝටම කියනවා විශ්වාසයෙන් ඉන්න කියලා. ආයතන අතර පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ලබා දෙන ජනතා සේවා කාර්යක්ෂම කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ බත්තරමුල්ල සුහුරුපායේදී නිලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ප්‍රමාද වෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බවයි. අන්තර් ආයතනික සමතතා දුරස්තව පැවතීම හේතුවෙන් මෙම ප්‍රමාදයන් මතු ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ එවැනි කටයුතු මනා සංනිවේදනයකින් කාර්යක්ෂම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි. අනවසර ඉදිකිරීම වෙනුවෙන් පියවර ගැනීම, අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රියාත්මක කිරීම, තෙත්බිම් හා ඇල රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම, නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනයට දායක කර ගැනීම ඇතුළු කරුණු ගණනාවකට අග්‍රාමාත්‍යවරයා එහිදී විසඳුම් ලබා දී තිබෙනවා. 2015 වසරට පෙර පැවති රට සංවර්ධනය කිරීමේ වේගවත් ගමන මේ වන විට නැවත ආරම්භ වී ඇතැයිද මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාතවුරියා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමු වුණා. ඉන්දිය ගුවන් හමුදාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡාවක නිරත වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරික සැමරුම් මුලෙල්ලට සහභාගී වීමට මෙරටට පැමිණ සිටින අතරතුරයි. කුඩා දරුවන්ට සිදු කළ අමානුෂික පහරදීමෙන්ම ළමා අපයෝජන සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කිහිපයේ මෙරට ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. එම සිදුවීම් අතරතුර තිස්ස මහරාම පන්නේගම ප්‍රදේශයේ රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙක් බාල වයස්කාර දරුවන්ට සිදු කරන තවත් අපරාධයක් පිළිබඳව හිරු CIA තොරතුරු හෙළි කරගත්තා. අද CIA අනාවරණය ඒ පිළිබඳවයි.
තම මව විසින් කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් මෙන්ම 60 හැවිරිදි පුද්ගලයෙකු තවත් කාන්තාවක් සමග එක්වෙමින් කුඩා දරුවන් ලිංගික අපයෝජනය සඳහා යොමු කළ සිදුවීමක්ද පසුගිය දින කිහිපයේදී වාර්තා වුණා. ඒ අතරතුරයි හිරු CIA කණ්ඩායමට කුඩා දරුවන් සිව් දෙනෙකු අපයෝජන ලක් කරන රාජ්‍ය සේවයේ නියුත පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වන්නේ. මේ වන විටත් අදාළ පුද්ගලයා අත්අඩංගුවටගෙන නොමැති පසුබිමක අප තිස්සමහාරාම පන්නේගමුව ප්‍රදේශයට ළඟා වූයේ තවත් දරුවන් මෙම පුද්ගලයාගේ ගොදුරක් බවට පත්වීම වළක්වා ගැනීමේ අරමුණ ඇතිවයි. ළමා අපයෝජකයාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ බිරිඳ CIA කණ්ඩායම හමුවේ මෙලෙස හෙළි කළේ අදාළ දරුවන් විසින් ඇයට හෙළි කළ තොරතුරුයි. ළමයි කියන්නේ යාළුවට සෙක්ස් පෙන්නවලු ෆෝන් එකේ. ප්‍රදේශයේ අර්ථගෑව කියලා තමයි කියන්නේ. මෙයා වැඩිපුර කරලා තියෙන්නේ මෙයාගේ ලිංගික අවයව පෙන්නපු එක. ළමයින්ට වයස කීයක් විතරද? ගෑනු දරුවට අවුරුදු 11යි ලොකු එක්කෙනාට අනිත් දරුවට අවුරුදු 9. මෙහි ඇති පුදුම සහගත කරුණ වන්නේ දරුවන් අපයෝජන ලක් කරන එම පුද්ගලයාටද එම වයසේම දරුවන් දෙදෙනෙකු සිටීමයි. ඊට අමතරව එම පුද්ගලයා බිරිඳටද තම යහළුවෙකු සමග යහන් ගතවන ලෙසට බල කර තිබෙනවා. මට කියන දේ ලැබෙන අන්තයේ මොකක් ලැබෙලා බලන්න කියනවා. ඒක වලට තාසයි කියලා. දැන් මෙයාගේ යාළුවෙකුට ෂෙයා කරගන්න. මම එහෙම කෙනෙක් නෙමෙයි අයියේ මං ගැන එහෙම හිතන්න එපා කියලා මං එයාට බැන්නේ. මෙයාට කිව්වට වැඩක් නැහැ. මෙම කාන්තාව ඇගේ ස්වාමියාගේ මිතුරන් විසින් එවන ලද අසභ්‍ය ඡායාරූපද මෙලෙස අප හමුවේ ඉදිරිපත් කළා. මේ තේන මට පෙන්නලා යාත් එක්ක ඉන්න කැමතිද කියලා අහන දේවල්. මේ තොරතුරු හෙළි කර ගැනීමෙන් අනතුරුව අප අපයෝජන ලක් වූ බව කියන ළමුන් සොයා ගියා. ඔවුන්ගේ මව මේ වන විට විදේශගත ඇති අතර ඔවුන් පසුවන්නේ මිත්තණියගේ බහරෙයි. ඒ අංකල් ඔයාට මොකද්ද මුලින්ම කිව්වේ? ඉස්සෙල්ලාම අපේ ගෙදරට ආව සීයේ ඇඬනාම හදන්නේ හැමතැනම කහනමයි කිය අතෙන්ද වෙලා රෙද්දුස්සුස වෙන්නන. තමන් නිදි වෙලාවේ ඒ මාම ඇවිල්ලා මගේ පස්සට ගියා. අදාළ අපයෝජකයා තවත් දරුවෙකුට කළ අපයෝජනයක්ද මෙම දරුවන් මෙලෙස හෙළි කළා. ආයේ අයියගේ මෙහෙම කට වහන් ගිහලා කකුල පාගෙන ලේත් ආව තුවාලෙකින්. මොකද කරේ කට වහගෙන? ඒ මැස්සට ගිහලා ඒ මාමගේ පෙන්නුවා. මෙම දරුවන් හෙළි කළ කරුණු අනුව තවමත් මේ පිළිබඳව නිසි විමර්ශනයක් පොලිසිය හරහා සිදුව නැති බවයි අප කළ විමර්ශනයේදී හෙළිවුණේ. ඒ පිළිබඳවද තොරතුරු රැසක් හිරු CIA හරහා හෙළි කිරීමට අප හෙට සූදානම්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් අද කොළඹ අහස ගුවන් සංදර්ශනයකින් වර්ණවත් වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම සංදර්ශනයේ නැරඹීමට එක්ව සිටියා. ගාලමුවදර ඉහළ අහසේ පැවති එම ගුවන් සංදර්ශනයට ඉන්දිය ගුවන් හමුදාවද සිය දායකත්වය ලබා දුන්නා. ඉන්දිය ගුවන් හමුදාවේ ගුවන් යානා සංදර්ශන කණ්ඩායමක් වන සූර්ය කිරණ ගුවන් යානා කණ්ඩායමේ ගුවන් යානාද ඇතුළත් යානා 23ක් මේ සඳහා පැමිණ තිබුණා. සාරාන් හෙලිකොප්ටර් සංදර්ශන කණ්ඩායමට අයත් හෙලිකොප්ටර් යානා 4ක්ද ඊට අයත්. මේ මොහොතේ රැඳී සිටිනේ කොළඹ ගාලුමෝදර පිටියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් මේ වන විට විශේෂ ගුවන් යානා සංදර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඉන්දිය ගුවන් යානා 23ක් මේ සඳහා එක් කරගෙන තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සියලුම යානා මේ සඳහා එක් කර තැබීම විශේෂත්වයක්. දෙරටේ හමුදා අතර සහගතාවය වර්ධනය කර ගැනීමේ සාධකයක් ලෙසත් මෙම අවස්ථාව සලකන්නට පුළුවන්. ඒත් එක්කම තවත් විචිත්‍ර අංග රැසකින් මෙම සංදර්ශනය වර්ණවත් වීමට නියමිතයි. ඒත් එක්කම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ අද හෙට සහ අනිද්දා කියන දිනන්හිදී ඔබට මෙම සංදර්ශනය දැක බලා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. තවත් තොරතුරු සමගින් අප හමුවෙමු. මම තිලිනී නදීෂා රණසිංහ සුසන්ත රත්නායක සමගින් හිරු ප්‍රවෘත්ති වෙනුවෙන්. අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ මෙගාවොට් 128ක අතිරේක විදුලි ප්‍රමාණයක් මිලදී ගැනීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ඒ සඳහා අවසර ලබා ගැනීමට අදාළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. කොළඹ උතුර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ් පාස් නාගලකම් වීදිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පොල් වෙළඳාමක් මුවාවෙන් මත්ජාවාරම් කළ පුද්ගලයෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 152ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 70කට වැඩි වටිනාකමකින් යුත් හෙරෝයින් ග්‍රෑම් 145ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 654ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් මාතර වැලිගම උඩුකාව ජයවික්‍රමපුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ මද්‍රව්‍ය බෙදා හැරීමේදී යොදා ගන්නා ඇසුරුම් සඳහා ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ රුව ඇතුළත් අසුරණ භාවිත කර ඇති ආකාරයේද දක්නට ලැබුණා. ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවටගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා ලබන 17 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඊට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී. මෙරට රජය සහ හමුදාවන් විසින් මානව හිමිකම් කඩකර නොමැති බව පවසමින් යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රය මාතරින් ආරම්භ කළ පාගමන අද පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියසට පැමිණියේ පාගමනේ තෙවන දිනේ සනිටුහන් කරමින්. නාරම්බල කටුපත ප්‍රධාන මාර්ගයේ කිලිප්පොළ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් අනතුරට ලක් කළ මෝටර් රථ රියදුරකු විසින් එක් යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළි වී ඇති අතර අත්අඩංගුවට ගැනුණු සකකාර මෝටර් රථ රියදුරා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. රට වටා හිරු ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය අතරතුර තරඟ පාවාදීමකට ක්‍රීඩකින් දෙදෙනෙකු පොළඹවා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයන්ට අදාළව හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනනායක අද ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණා. මේ අනුව අද පෙරවරු 10:30ට පමණ සචිත්‍ර සේනනායක සිය නීතිඥවරයා සමගින් කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටා තිබෙන අදාළ ඒකකය හමුවේ පෙනී සිටියා. මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම සචිත්‍රට විශේෂ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණත් ඉන් කිසිදු අවස්ථාවකදී ඔහු එම ඒකකය හමුවේ පෙනී සිටියේ නැහැ. කොට කාරණා කියලා නේද කැඳවීම. LPL තරඟාවලියේදී ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයෙකු සහ යොවුන් දඟපන්දු යවන ක්‍රීඩකයෙකු වංචා සහ දූෂණ කටයුත්තක් සඳහා පොළඹවා ගැනීම සඳහා දුරකථනය ඔස්සේ උත්සාහ කර ඇති බවටයි සචිත්‍රට චෝදනා එල්ල වී ඇත්තේ. එම අවස්ථාවේදී අදාළ ක්‍රීඩකින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වංචා සහ දූෂණ විමර්ශන නිලධාරීන්ට සහ ජගත් ක්‍රිකට් කවුන්සිලයටද පැමිණිලි කිරීමට පියවර ගත්තා. 2019 අංක 24 තරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතට අනුව විශේෂ පොලිස් ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කළේ ඒ අතරතුරයි. විමර්ශනයට අදාළව LPL තරඟාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකින් දෙදෙනාගෙන්ද ප්‍රකාශ සටහන් කරගන්නටත් එම නිලධාරීන් මීට පෙර කටයුතු කළා. අද පැය 8ක දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව පිටතට පැමිණි සචිත්‍ර සේනනායකගෙන් මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්න කර සිටියා. නෑ හරි මම කියන්න. ඔබතුමා පොඩ්ඩක් කියන්නකෝ. ඔබතුමා ඇයි මේක මගහැරියේ පොඩ්ඩක්. ඔබතුමා නොකිය ගියොත් කිසිම මගහැරීමක් කරලා නැහැ. ඒක දැන් මොකක්ද උනේ? ඔබතුමා මොකක්ද කියන්නේ? කිසිම මගහැරීමක් කරලා නැහැ. ඔබතුමාගෙන් දැන් මොකක්ද ප්‍රශ්න කරන්නේ මොකක්ද? ඔබතුමා පොඩ්ඩක් කතා කරන්න. පොඩ්ඩක් කතා කරන්නකෝ ඔබතුමා ඉතින්. අද දිනේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් කරපු පැමිණිල්ල සම්බන්ධව ප්‍රකාශයක් ගත්ත මගේ සේවාදායකයෙක්ගෙන්. ඉතින් ඒකට තියෙන දුරකථන නැමැතීමත් සම්බන්ධ ගැටලුවක් ඇහුවේ. ඉතින් ඒ සම්බන්ධව අපි ප්‍රකාශය ලබා දුන්නා. ප්‍රකාශය ලබා දීලා ඉවරලා අපි යනවා. විමර්ශනයක් යන අවස්ථාවේදී මීට වඩා දෙයක් කියන්න බෑ. ඔබම ස්තුතියි. නැවත කැඳවීමක් තියෙනවද? නෑ දැනට අපිට දැනුම් දීලා නෑ. පැය 8ක විතර ප්‍රකාශය සටහන් කරගත්ත අපේ නිලධාරීන් කල් වෙලා මදිහින්ද හෙට උදේ අපි 8ට එන්න කියලා කිව්වා. ඒ අනුව හෙට උදේ විමර්ශනය අපි නැවත ආරම්භ කරනවා. එසමගින් අදට ඔබෙන් සමගන්නවා. පැත්ත නොගත් ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දෙස්සන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. යළිත් හමුවෙමු හෙට මධ්‍යහන 11:55 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.